යටින් ලියන්න මෙහෙම. ලියන්න. සරල යන්ත්‍රයක් ආශ්‍රිතව යටින් ලියන්නකෝ යා. ලියන්න. සරල යන්ත්‍රයක් ආශ්‍රිතව දැකිය හැකි සරල යන්ත්‍රයක් ආශ්‍රිතව දැකිය හැකි මිනුම් වර්ග කිහිපයකි. සරල යන්ත්‍රයක් ආශ්‍රිතව දැකිය හැකි මිනුම් කිහිපයකි. සරල යන්ත්‍රයක් ආශ්‍රිතව දැකිය හැකි මිනුම් කිහිපයකි. ඒවා නම් අංක 1 යාන්ත්‍ර වාසිය. අංක 2 ප්‍රවේග අනුපාතය. ඔන්න. පළවෙනි එක යාන්ත්‍ර වාසිය, අංක 2 ප්‍රවේග අනුපාතය. නේ හොඳේ. පොඩි සංකල්ප ටිකක් තියෙන. මෙන්න මේ ටික නම් සාමාන්‍ය පෙළට ඕන. ඉතාමත් ලේසියෙන් මම ඔයාලට කරනවා. අනිවාර්යයෙන්. පුතේ සරල යන්ත්‍රයක් කියන්නේ මොකක්ද? එදිනදා ජීවිතයේදී යම් කාර්යයක් පහසුවෙන් කරගන්න මිනිසා විසින් නිර්මාණය කරපු උපකරණයක්. ඔව්. ඔව්. එහෙනම් පුතේ ඒ වගේ සරල යන්ත්‍රයක් ආශ්‍රිතව දකින්න පුළුවන් නැත්නම් සොයා බලන නැත්නම් ගණනය කරන මිනුම් වර්ග දෙකක් තියෙනවා. යාන්ත්‍ර වාසිය අනිත් එක ප්‍රවේග අනුපාතය. මහමාරුවක් නැහැ. හරි. දැන් අනුමාත්‍රිකාව ලියන්න පුතේ යාන්ත්‍ර වාසිය කියලා. යාන්ත්‍ර වාසිය. මම ආපහු කියනවාට ඔයා යාන්ත්‍රික වෙන්න එපා පුතේ. මොකද්ද සරල යන්ත්‍රයක් කියන්නේ? කොස්ස සරල යන්ත්‍රයක්. පුතේ ඉදින්දා ජීවිතයේදී යම් කාර්යයක් පහසුවෙන් කරගන්න අපි භාවිතා කරන උපකරණයකට අපි කියනවා පුතේ සරල යන්ත්‍රයක් කියලා. අන්නේ සරල යන්ත්‍රය ආශ්‍රිතව ඇති අපි ගණනය කරන මිනුම් වර්ග දෙකක් තියෙනවා. එක මෙයා යාන්ත්‍ර වාසිය. දෙවෙනි එක ප්‍රවේග අනුපාතය. හරි. අපි පුතේ ප්‍රවේග අනුපාතය පැත්තකින් තියමු. අපි ගමු යාන්ත්‍ර වාසිය. විද්‍යාව අමතක කරලා සිංහලෙන් කතා කරමුකෝ. මොකද්ද පුතේ යාන්ත්‍ර වාසිය කියන්නේ? නිකන් සිංහලෙන් හිතලා. වාසියක් කියන්නේ ලාභයක්. මොන ලාභයක්ද? යන්ත්‍රයකින් ලැබෙන වාසියක්. යන්ත්‍රයකින් ලැබෙන ලාභයක්. ඔව්. හිතන්නකෝ ඔයා හිතන්න අපිට ඇයි බයිසිකලෙන් යන්නේ? දැන් අම්ම කියනවා පුතේ කඩේට ගිහලා සීනි කිලෝ එකක් අරන් එන්න. ඔයා කියනවා අනේ බයිසිකලේ කැඩිලා. මට පයින් යන්න බෑ. පයින් යන්න ඔයා අකමැති. හැබැයි බයිසිකලෙන් යන්න ඔයා කැමති. ඇයි ඒ? අපිට ලේසියෙන්ම පහසුවෙන්ම පුතේ බයිසිකලේ පදින්න පුළුවන් පයින් යනට වඩා. එහෙනම් කඩේට ගිහිල්ලා සීනි කිලෝ එකක් ගේන කාර්යය පයින් යනවට වඩා බයිසිකලෙන් යනකොටල වාසි. එහෙනම් යාන්ත්‍ර වාසියක වෙන්නේත් ඒක. අපි යන්ත්‍රයකට අඩු බලයක් දීලා ඒ යන්ත්‍රයෙන් වැඩි බලයක් ලබා ගන්නවා. ඔව්. මහාමාරුවක් නැහැ. අපි හදන්නේ මෙහෙමයි. ඉස්සර බලන් ඉන්නකෝ. ඔන්න යාන්ත්‍ර වාසිය අපිට ලැබෙනවා භාරය බෙදීම ආයාසය. ඔන්න. භාරය බෙදීම ආයාසයෙන් අපිට යාන්ත්‍ර වාසිය ලැබෙනවා. මම කියන්නේ මේක මේ ටිකක් තියෙනවා. ඒ ටික කරනකම්ම ඔයාලා මොනවද තේරෙන්නේ නැහැ. ඒ ටික කරලා ඉවරනම් හොඳට තේරෙනවා. අපි යටින් ලියමු මෙහෙම. ලියන්න. සරල යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය යනු එහි භාරය හා ආයාසය අතර අනුපාතයයි. සරල යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය යනු එහි
එහි භාරය සහ ආයාසය අතර අනුපාතයයි. 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 හරි පුතේ මේක ලියා ගන්න. යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. හොඳයි. පුතේ යන්ත්‍රයකින් අපිට ලැබෙන වාසිය තමයි යාන්ත්‍ර වාසිය වෙන්නේ. විභාගයට අහන පුතේ යාන්ත්‍ර වාසිය කියන්නේ මොකක්ද කියලා. ඔයා මොකද්ද ලියන්නේ? යාන්ත්‍ර වාසිය යනු යම් සරල යන්ත්‍රයක භාරය සහ ආයාසය අතර අනුපාතයයි. සර් තාම තේරුන්නේ නැහැ මට. පොඩ්ඩක් ඉන්න. මෙන්න. ඉතින් මෙන්න පුතේ කළු ගලක් තියෙනවා. හරිනේ. මේ බලන්නකෝ. කළු ගලක් තියෙනවා. කළු ගලක් තියෙනවා. එතකොට චමෝදී ඔන්න. හිතන්න මේක පේන්නේ නැහනේ. හරි. ඔන්න හොඳේ. කළු ගලක් තියෙනවා. මෙන්න කළු ගලක් තියෙනවා. එතකොට අපිට හරිද? මේ කළු ගල උඩ උස්සන්න අමාරුයි. අපි මොකද කරන්නේ? ඇලවංගුවක් අරගන්නවා. ඔන්න. මැසේජ් එකක් දාන්න. ඇලවංගුවක් මගින් කළු ගලක් ඉහළට එසවීම මොන ගණයේ ලීවරයක්ද? මැසේජ් එකක් දැම්ම ඉක්මන් කරලා මැසේජ් 45ක් තියෙන්න ඕන. ඉක්මන් කරන්න. පුතේ. මට කියන්නේ මෙයා කවුද? ආයාසය. මෙන්න පුතේ භාරය. මෙන්න භාරය. මෙන්න දරය. මෙන්න දරය. ඔන්න දරය. හිතන්නකෝ. මෙන්න ආයාසය පහළට යොදනකොට භාරය පුතේ කොහාටද යන්නේ? උඩට යනවා. ඔව්. හිතන්න පුතේ භාරයේ අගය පුතේ නිව්ටන් 50යි. නිව්ටන් 50යි. ඒ කියන්නේ මෙන්න මේ කළු ගලේ බර නිව්ටන් 50යි. හරිනේ? අන්න මේ නිව්ටන් 50ක කළු ගලක් උඩ උස්සන්න අපි දෙන්න ඕන ආයාසය නිව්ටන් 10යි. ඔන්න. දැන් බලන්න. නිව්ටන් මට ආයාසය කියන්නේ මොකක්ද? සරල යන්ත්‍රයට අපි ලබා දෙන බලය ආයාසය. භාරය කියන්නේ අපි යොදන බලය නිසා මොකද්ද? ඊළඟ ගමන් කරන බර. පුතේ නිව්ටන් 10ක බලයක් දීලා නිව්ටන් 50ක භාරයක් උඩට උසව ගන්නවා. එහෙනම් අපි ලියන පුතේ මෙහිම සමීකරණය. එහෙනම් යාන්ත්‍ර වාසිය සමානයි පුතේ මොකද්ද? භාරය බෙදීම ආයාසය. භාරය බෙදීම ආයාසය. හරි. මට කියන්න භාරය කොච්චරද? භාරය නිව්ටන් 50යි. නිව්ටන් 50යි. ආයාසය කොච්චරද පුතේ? නිව්ටන් 10යි. මට කියන්න උත්තරේ කීයද? මේ නිව්ටන් කැපුණා, මෙයාට මෙයා කැපුණා. උත්තරේ 5යි. මොකද ඒකකය? ඒකකයක් නැහැ. අන්න පුතේ යාන්ත්‍ර වාසිය 5යි. ඒ කියන්නේ පුතේ නිව්ටන් 10ක බලයක් දීලා අපි පුතේ මේ සරල යන්ත්‍රයෙන් නිව්ටන් 50ක බලයක් ලබා ගන්නවා. හරියට රුපියල් 10ක් අරන් ගිහිල්ලා පොලේ බිස්නස් කරලා රුපියල් 50ක් අරගෙන එනවා. එතකොට අපි අරන් ගිය මුදල වගේ කී ගුණයක්ද? 5 ගුණයක් අපිට ලාභයි. ඔන්න ඕකට අපි කියනවා යාන්ත්‍ර වාසිය කියලා. අන්න බලන්නකෝ නිව්ටන් 10ක බලයකින් අපි නිව්ටන් 50ක බලයක් මෙන්න මේ සරල යන්ත්‍රය මගින් මොකක් කරගන්නවද? නිර්මාණය කරගන්නවා. හරි. අපි තව ගණන් හදමු හොඳේ. තව ගණන් හදමු. අනිවාර්යෙන් අද සුපිරියට මේ ටික කොට දානවා. ඉක්මනට මේක ලියා ගන්න. ඉවර මැසේජ් එකක් දාන්න. යන්. මෙන්න. අදින් මේ තියෙන කොස්සක්. හරිනේ.
කොස්සක්. පළවෙනි A B C ABC නම් කරන්න. පටන් ගන්න. මේ කොස්සක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ ABC නම් කරන්න. ABC නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ මේ කුමන ගණයේ ලීවරයක්ද? පළවෙනි එක ABC නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ මේ කුමන ගණයේ ලීවරයක්ද? හොනුතේ. මෙතනට අපි දෙනවා නිව්ටන් 20ක්. මෙතනට ගන්නවා නිව්ටන් 200ක්. හරි තුන්වෙනි එක යාන්ත්‍ර වාසිය සොයන්න. යාන්ත්‍ර වාසිය සොයන්න. හරි ඉක්මන් කරමු. හදන්න බලන්න. A දරය. B භාරයද? නෑ B පුතේ ආයාසය. C භාරය. ඔන්න ABC හරි. මේ මොන ගණේ ලීවරයක්ද? තුන්වන ගණේ ලීවරයක්. එහෙනම් තෙවන ගණයේ ලීවරයකි. තෙවන ගණේ ලීවරයකි. පුතේ එහෙනම් මේක දරය, මේක ආයාසය, මේක භාරය, මේක තෙවන ගණේ ලීවරයක්. හරි පුතේ. මෙසේජ් එකක් දාගෙන යන් අපේ කට්ටිය. මෙයාගේ යාන්ත්‍ර වාසිය. හරි හදන මෙසේජ් එකක් දාන්න. 3 යාන්ත්‍ර වාසිය අපිට ලැබෙනවා කොහොමද? භාරය බෙදීම ආයාසයෙන්. ඔන්න. හරිද? පුතේ භාරය කීයද? මට කියන්නේ ඒකට විසඳගන්නේ නෑ පුතේ. සරල යන්ත්‍රයකට අපි ලබා දෙන බලය තමයි ආයාසය වෙන්නේ. එහෙනම් කීයද? 20යි. එහෙනම් භාරය 200යි නිව්ටන් බෙදීම 20යි. පුතේ උත්තරේ එනවා කීයක්ද? 10ක්. ඔන්න. උත්තරේ 10යි. කියලා. හරි. මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. ප්‍රවේග අනුපාතය කියලා. ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය කියලා. මොකද්ද කිව්වට? සරල යන්ත්‍රයක් ආශ්‍රිතව අපි ලබා ගන්නා මිනුම් දෙකක් තියෙනවා. එක ප්‍රවේග අනුපාතය, දෙක යාන්ත්‍ර වාසිය. දැන් යාන්ත්‍ර වාසිය කතා කරලා ඉවරයි. ඔව්. දැන් අපිට තියෙන්නේ මොකද්ද? ප්‍රවේග අනුපාතය. පුතේ ප්‍රවේග අනුපාතය හොයන්න අපිට සමීකරණ දෙකක් තියෙනවා. ඔව්. ඉස්සර වෙලා යම් මොකද්ද මේ කියන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න ඕනේ හින්දා. රූපයකට යම්. මෙන්න රූපයකට යම්. හරි. මම මෙහෙම අඳිනවා. අර රූපයම හරම. මේ තියෙන කළු ගලක්. හොඳේ. මේ තියෙන්නේ ඇලවංගුව. ඔන්න. ඇලවංගුවක් තියෙන්නේ. ඔන්න. හරිද? මේ තියෙන්නේ කළු ගල, මේ තියෙන ඇලවංගුව එක හරි. ඔන්න. දැන් මට කියනවා මනේ මෙයා පුතේ කළු ගල ගලවන්න ඕන. අපි මොකද්ද කරන්නේ? මෙතනින් පුතේ බලය පහළට දෙනවා. අන පුතේ බලය පහළට දෙනකොට මෙන්න මේ ඇලවංගුව කොහාටද යන්නේ? පහළට යනවා. මේ කළු ගල කොහාටද යන්නේ? උඩට යනවා. එහෙනම් මම මෙහෙම අදිනවා. තව ටික වෙලාවකින් මෙන්න. මම මේක සරල කරලා අඳින්නම්. ඔන්න. ඔහොම තියෙන්නේ. ඔහොමනේ තියෙන්නේ. එහෙනම් මම පුතේ පහළට බලය ලබා දෙනවා. පහළට දෙන්නේ ආයාසය. එතකොට මෙයා උඩට යනවා. මෙයා භාරය. එහෙනම් තව ටික වෙලාවකින් මෙන්න වෙන විදිය මෙහෙම. මම මේක මෙතනින් පටන් ගන්නම්.
නේ මේක ලොකු අමාරුවක් නෑ මේක ලේසි. ඔන්න. දැන් තියෙන්නේ මෙතන. ඔහොමනේ තියෙන්නේ. ඔන්න. මේ ඇලවංගුව පහලට යනවා. මේ ඇලවංගුව පහලට යනවා. මෙන්න මේ බාරේ උඩට යනවා. ඔහොමනේ වෙන්නේ. ඉස්සර වෙලා තියන්නේ පුතේ කළු පාට පිටුමේ. අපි මෙතනින් පහළට බලයක් යොදනකොට මෙයා මෙහෙ මුලට යනවා. එතන මේ කවුද මේ? මේ මොකද්ද මේ? ආයාසය. ආයාසය ගමන් කළ විස්ථාපනය. අන්න හරි. එතකොටනේ මෙතන ඉඳලා මෙතෙන්ට මේ ආයාසය නෙමෙයි. මේ ආයාසයනේ. මේ ආයාසයනේ. පුතේ ආයාසය මේ මෙතන ඉඳලා අපි මෙතන දාමුකෝ AB කියලා දාමුකෝ. මෙතන දාමුකෝ. මෙතන A. මෙතන B. අන්න පුතේ ආයාසය A වල ඉඳලා B වලට යනකොට බාරය පුතේ C වල ඉඳලා D වලට යනවා. මෙන්න මේ දුර. එහෙනම් මෙතනින් පෙන්වන්නේ බාරයේ මෙතනින් පෙන්වන්නේ බාරයේ මොකද්ද විස්ථාපනය. බාරයේ විස්ථාපනය. හරිනේ. මොකද්ද මෙතන ගැටලුව ආට? නෑ ගැටලුවක් නෑ. පුතේ මේ එතකොට මේ දරය. අන්න දරය මොකෝ වෙන්නේ? පුතේ දරයේ පිහිටි වෙනස් වෙන්නේ නෑ. මම ඔයාලට කිව්වා සරල යාන්ත්‍රික මොකක්ද දරය කියන්නේ? පිහිටි වෙනස් නොවන අචල ලක්ෂය. ආයාසය පුතේ A වල ඉඳලා B වලට යනකොට බාරය පුතේ C වල ඉඳලා D වලට උඩට යනවා. ඕකනේ වෙන්නේ. එහෙනම් අපි ප්‍රවේග අනුපාතය හොයන්නේ කොහමද? මම ඔයාලට කිව්වනේ ප්‍රවේග අනුපාතය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න පළවෙනි ක්‍රමේ. මම උඩින් ලියන්නම්. මෙන්න ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය ලිව්වට පේන්නේ නැහැ බෝඩ් එකේ. එහෙනම් මෙන්න ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය අපි හොයනවා පුතේ මොකද්ද? අපිට මං කියන්නේ ආකාර දෙකක් අපිට ගන්න පුළුවන් මේ විදියට. ආයාසයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය. බෙදීම බාරයේ විස්ථාපනය. බාරයේ විස්ථාපනය. ඔන්න ආයාසයේ විස්ථාපනය බෙදීම බාරයේ විස්ථාපනය. ඒ කියන්නේ මෙන්න මේ දුර බෙදන්න ඕන මෙන්න මේ දුරෙන්. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ආයාස බාහුව සහ බාර බාහුව. මෙන්න මෙයාට මම කියනවා ආයාස බාහුව කියලා. හරිද? ආයාස බාහුව. ඔන්න. මේක මහා මාරුවක් නෑ. මෙහාට අවධානය ගන්න. මෙතන දරය. මෙන්න මෙයාට මං කියනවා බාර බාහුව කියලා. මේකට කියනවා බාර බාහුව. ඔන්න. අපිට පුතේ ප්‍රවේගානුපාතය ආයි හොයන්න පුළුවන් කොහොමද? ප්‍රවේගානුපාතය හොයන්න පුළුවන් අපිට තව ක්‍රමයක් කොහොමද? අපිට බෙදන්න පුළුවන් ආයාස බාහුව බාර බාහුවෙන් බෙදලා. ඔව්. අපි එහෙම කරමු. ඊට මදීනේ. මේක අඳින්න පටන් ගන්න. මම තව ටිකක් පැහැදිලි කරන්නම්. මේක අඳින්න පටන් ගන්න. සමීකරණ දෙකක් ලියන්න මෙතන. ආයාස බාහුවේ
දිග බෙදීම මොකද්ද? බාර බාහුවේ දිග. ඔන්න. හරිනේ. හරි මේක ලස්සන අඳින්න වැටවල් ගහන්න ප්‍රවේග අනුපාතය හා උඩ සමීකරණ දෙකෙන් වැටවල් ගහන්න. ඉක්මන් කරන්න. හරි අපි ඉක්මන් කරමු. ඔයා බාරේ ආයාසයෙන් බෙදන්න. ඔයාගෙන් ප්‍රවේග අනුපාතය හොයනවා නම් අහනවා නම් ඔයා මොකද කරන්නේ? ආයාසය ගමන් කළ විස්ථාපනය බෙදන්න මොකද්ද? බාරේ විස්ථාපනයේ. ඔච්චරයි. ඔන්න. හරි. අපි පොඩි ගානක් හදමු. හරිනේ? අපි පොඩි ගානක් හදුවා පස්සේ වැඩේ හරි. මේක මාත් එක්ක අඳින්න බලන්න. මේ තියෙන කොස්සක් හොඳේ. කොස්සක් තියෙන්නේ. දැන් කොස්ස තියෙන්නේ මෙතන. මෙන්න මේ පරතරය 20යි සෙන්ටිමීටර්. මෙන්න මේ පරතරය 60යි සෙන්ටිමීටර්. මේ බලය 20යි නිව්ටන්. මේ බලය 80යි නිව්ටන්. හරිනේ. දැන් තේරෙන්නේ මේ කොස්සක් තියෙන්නේ. මෙන්න A හරිනේ. මෙන්න B මෙන්න C මෙන්න A මෙන්න B මෙන්න C මේ කොස්සක් තියෙන්නේ. දැන් ඔයා දන්නෝ A කියන්නේ මොකද්ද? B කියන්නේ මොකද්ද? C කියන්නේ මොකද්ද කියලා නේ. හරි පුතේ මේ රූපය අඳින්න. මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. යාන්ත්‍ර වාසිය සොයන්න. හරි. හදන්න. දෙවෙනි ප්‍රශ්නේ මගේ ප්‍රවේග අනුපාතය සොයන්න. හරි. හදලා මැසේජ් එකක් දාන්න ඉක්මන් කරලා. පිළිවෙලට. මේ අපි යොදන බලය කීයද? නිව්ටන් 20 sorry සෙන්ටිමීටර් 20යි. කියන්නේ අපි යොදන බලය නිව්ටන් 20යි. ඒ 20 නිසා ආයාසය ගමන් කරන්න සෙන්ටිමීටර් කීයද? 20යි ගමන් කරන්න. එහෙනම් 20යි සෙන්ටිමීටර් බෙදීම බාරයේ විස්ථාපනය 60යි සෙන්ටිමීටර්. මෙයාට මෙයා කැපුණා පුතේ. උත්තරේ කීයද? එක බෙදීම 3යි සුළු කරන්න ඕනේ නැහැ. ඔන්න උත්තරේ.
ඒක බෙදීම 3යි. සුළු කරත් කමක් නැහැ නැතත් කමක් නැහැ. ඉන්න ඔයා මොනවත් කරන්න එපා. ඔන්න. හරි. දැන් මෙතෙන්ට බලයක් දෙනවා. දැන් ඔයා දන්නව භාරය මොකද්ද ආයාසය මොකද්ද කියලා ඔයා දන්නව දැන්. පුතේ මෙතන අපි ගන්නවා නිව්ටන් 100ක්. මෙයා දන්න මම ගන්නවා නිව්ටන් 1000ක්. මේ ලියන්න. 1000යි නිව්ටන්. හරිනේ. නිව්ටන් 1000යි. හරි එක පේන්නේ නැත්තම් මම මෙතන ලියන්නම්කෝ. 1000යි නිව්ටන්. හරිනේ. දැන් හරි මට බලාගෙන ඉන්න. මෙතන මේක උඩට ගමන් කරනවා මෙහෙම. මම පොඩක් මේක හරි ඔන්න බලන් ඉන්න ඉස්සර වෙලා. ඔන්න. දැන් තව ටික වෙලාවකින් මේක තියෙන්නේ මෙහෙම. ඔන්න. හරිනේ. මෙහෙම තියෙන්නේ. මේකෙන් පස්සේ දැන් ටියුට් එකට යන්න ඕන. හරි. දැන් මෙන්න මේ දුරේ කියන්නේ මොකද්ද? මෙන්න. මේ දුර මම ගන්නවා පුතේ අපි ගමු 80යි සෙන්ටිමීටර්. හරිනේ. මෙන්න මේ දුරේ කියන්නේ මොකද්ද? ඒක මම ගන්නවා කීයද? 20යි සෙන්ටිමීටර්. හරිනේ? හරි. හරි. එහෙනම් හදන්න ඉක්මනටම යාන්ත්‍ර වාසිය මැසේජ් එකක් දාන්න. හදන්න ඉක්මනටම ප්‍රවේග අනුපාතය ඇන්ද මෙයා ආයි මම මේක අඳින්න දෙන්නේ නැහැ ඊට පස්සේ ටියුට් එකට යන්නේ ගණන් දෙක හදන්න ඉක්මන් කරන්න තියන්න හොඳේ පුතේ යාන්ත්‍ර වාසිය හොයන්නේ පුතේ කොහමද භාරය බෙදීම ආයාසය කියලා හරි පුතේ භාරය කොච්චරද නිව්ටන් 1000යි අන්න හරි නිව්ටන් 1000යි ආයාසය නිව්ටන් 100යි උත්තරේ කීයක් එනවද 10යි ඔන්න ඒකකයක් නැහැ හරි යාන්ත්‍ර වාසියට ඒකකයක් නැහැ ප්‍රවේග අනුපාතයට ඌටත් ඒකකයක් නැහැ ප්‍රවේග අනුපාතය හොයන්නේ කොහොමද ප්‍රවේග අනුපාතය හොයන්නේ අපිට අහගන්න ප්‍රවේග අනුපාතය හොයන්නේ ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනයනේ හරි ආයාසයේ විස්ථාපනය ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය ඔන්න හරි ආයාසයේ විස්ථාපනය කීයද අපිට දෙනවා 80යි සෙන්ටිමීටර් බෙදීම භාරයේ විස්ථාපනය 20යි සෙන්ටිමීටර් ඒකකය මොකද්ද ඒකකයක් නැහැ 4යි උත්තරේ ඔන්න උත්තරේ 4යි හරි මාතෘකාව ලියන්න ප්‍රධාන කාර්ය මේ ප්‍රධාන නෙමෙයි හොඳේ මේ ප්‍රධාන කියන්නේ ආයතනික ප්‍රධානියයි කියන එකනේ මෙන්න ප්‍රධාන මාතෘකාව ලියන්න ප්‍රධාන කාර්ය ප්‍රධාන කාර්ය ප්‍රධාන කාර්ය සෝරි මාත් වරද්දල් තියෙන්නේ මේ ප්‍රධාන නෙමෙයි මේ ප්‍රධාන වෙන්න ඕන හරි ප්‍රධාන කාර්ය දැන් ඔන්න යාන්ත්‍ර වාසික මම කියන්නවා හරි ප්‍රවේග අනුපාතයත් හරි ඒකද ප්‍රධාන මිනුම් දෙක හොඳේ හරි ලියන්න එහෙනම් පළවෙනි එක හරි දැන් නේ ප්‍රධාන කාර්ය ලියවනේ ලියන්න
ලියන්න මෙහෙම. සරල යන්ත්‍රයක ආයාසය හා සරල යන්ත්‍රයක ආයාසය හා ආයාසයේ විස්ථාපනය අතර සරල යන්ත්‍රයක ආයාසය හා ආයාසයේ විස්ථාපනය අතර ආයාසයේ විස්ථාපනය අතර ගුණිතය මගින් ප්‍රධාන කාර්ය ලැබේ. සරල යන්ත්‍රයක ආයාසය හා ආයාසයේ විස්ථාපනය අතර ගුණිතය මගින් ප්‍රධාන කාර්ය ලැබේ. අඩුවන්නේ දැන් මුල් ගණන් දෙක හරිනේ. ප්‍රධානය කියන්නේ මොකද්ද? අපි ලබා දෙනවයි කියන එක. කාටද පුතේ? සරල යන්ත්‍රයකට. එහෙනම් ප්‍රධාන කාර්ය හොයන්නේ කොහොමද අපි? ආයාසය ගුණ කරනවා ආයාසයේ විස්ථාපනය මගින්. හරි. එහෙනම් මේ බලන්න සමීකරණේ බලන්න. එහෙනම් මෙන්න ප්‍රධාන කාර්ය සමාන වෙනවා ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. ඔන්න. හරි. මේ සමීකරණ ලියා ගන්න. ප්‍රධාන කාර්ය සමානයි ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. ඉක්මන් කරන්න. එහෙනම් මොකද්ද පුතේ ප්‍රධාන කාර්ය කියන්නේ? ආයාසය හා ආයාසයේ විස්ථාපන අතර ගුණිතය. හරි. මාතෘකාව ලියන්න. ප්‍රතිදාන කාර්ය ප්‍රතිදාන කාර්ය හොයන්නේ කොහමද? මේ බලන්නකො. ප්‍රතිදාන කාර්ය හොයන්නේ අපි හොයන්නේ මොකද්ද? භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. ඔන්න. යටින් ලියන්න අපි. ලියන්න. ප්‍රතිදාන කාර්යය anu භාරය හා භාරයේ විස්ථාපනය අතර ගුණිතයයි. ප්‍රතිදාන කාර්යය anu භාරය හා භාරයේ විස්ථාපනය අතර ගුණිතයයි. හරි. මේ සමීකරණ ලියා ගන්න. වෙන විද්‍යාවම ඉගෙනුවා. ප්‍රධාන කාර්ය ලැබෙන්නේ කොහොමද? ආයාසය ගුණ කරන ආයාසයේ විස්ථාපනයෙන්. ප්‍රතිදාන කාර්ය ලැබෙන්නේ කොහොමද? භාරය ගුණ කරන භාරයේ විස්ථාපනයෙන්. ඔන්න. හරිනේ. හරි. දැන් බලමු මෙතනින් ගණන් ටිකක් හදලා. එතකොට ඔයාලට තේරෙවි. හරි. දැන් බලන්න මම මේක මකනවා. හරිද? මේක මකලා ඉවරනම් බලමු. මෙන්න කතාව. අර සුපුරුදු උදාහරණ ගන්න කොස්ස. මම ඒ කොස්ස ගන්න ආවට අඳින්න ලේසි නිසා. මොන කොස්ස? දැන් කොස්ස තියෙන්නේ ඔතන. අතුගාල ඉවුරුනාම කොස්ස තියෙන්නේ මෙතන. මේ දරයනේ දරයේ පිහිටි වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න. මෙන්න මේ පරතරය මං ගන්නවා සෙන්ටිමීටර 40යි. මෙන්න මේ පරතරය මං ගන්නවා සෙන්ටිමීටර් 10යි. දැන් ඕන පුළුවන් බලන් ඉන්න හොඳේ. පුතේ මෙන්න මෙයා මං ගන්නවා නිව්ටන් 20යි. මෙයා ගන්නවා නිව්ටන් 60යි. ඕන. දැන් ප්‍රශ්නයක් අහනවා. මේ කවුද මේ?
මේ කවුද? පුතේ ඒක ආයාසය. ඒ ආයාසය. ආයාසය. මෙයාගේ එතකොට මේක බාරය. ඇයි එහෙමුනේ? අපි යොදන බලයනේ පුතේ ආයාසය වෙන්නේ. කොස්සෙන් අයින් වෙන්නේ බාරයනේ. හරි. දැන් මෙන්න මට මම ප්‍රශ්නයක් අහන්න. අපි කොස්සට දෙන්නේ මොන බලයක්ද? නිව්ටන් 20. කොස්ස අපිට දෙන්නේ නිව්ටන් 60ක්. අන්න 3 ගුණයකින් වර්ධනය කරලා දෙනවා. අන්න. ඒ වාසීද අපිට? වාසී. නිව්ටන් 20කින් නිව්ටන් 60ක් ලබා ගන්නවා. අන්න වාසී 3 ගුණයක්. එහෙනම් අපෙන් අහනවා මෙහෙම එකක්. මොකද්ද? ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්යය කියන්නේ මොකද්ද සිංහලෙන්? අපි යන්ත්‍රයට ලබා දෙන කාර්යය. ඒක හොයන්නේ කොහමද? හොයන්නේ පුතේ මේ බලන්නකෝ ආයාසය ගුණ කරනවා ආයාසයේ විස්ථාපනයෙන්. හරිනේ. ආයාසය ගුණ කරනවා ආයාසයේ විස්ථාපනයෙන්. හරිද? ආයාසය කොච්චරද? ආයාසය කොච්චරද? මේ නිව්ටන් 20යි. නිව්ටන් 20යි පුතේ ආයාසය. මේ නිව්ටන් 20ක ආයාසයෙන් හින්දා කොස්ස පුතේ මෙතන ඉඳලා මෙතෙන්ට කොච්චර යනවද? සෙන්ටිමීටර කීයක් යනවද? 10ක් යනවා. එහෙනම් 10 බෙදීම 100 ඇයි මීටර් කරන්න. දැන් පුතේ මේ බිඳුවට මේ බිඳුව කැපුණා මෙයාට මෙයා කැපුණා උත්තරේ කීයද? 2 නිව්ටන් මීටර්. අන්න හොයාගත්තා ප්‍රධාන කාර්ය. ඒ කියන්නේ මේ කොස්සට අපි ලබා දෙන කාර්ය හොයාගත්තා. හරි. ඊළඟට මොකක්ද අහන්නේ? ප්‍රතිදාන කාර්ය. ප්‍රතිදාන කාර්ය. ඔන්න. මොකද්ද ප්‍රතිදාන කාර්යය කියන්නේ? භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. භාරයේ විස්ථාපනය. තේරෙන සිංහලෙන් කිව්වොතින් කොස්ස අපිට ලබා දෙන කාර්යය. අන්න. එතකොට පුතේ භාරය කීයද? නිව්ටන් 60යි. විස්ථාපනය කීයද භාරයේ? සෙන්ටිමීටර් 40යි. ඇයි මේ 100ෙන් බෙදන්නේ? මීටර කරගන්න ඕන හින්දා. ඇයි ඒ? අන්තර්ජාතික එකක පුතේ දිගමනින්න මීටර. දැන් පුතේ මේ බිඳුවට මේ බිඳුව ගියා මෙයාට මෙයා ගියා 24ක් එනවා. ඔන්න. එහෙනම් පුතේ නිව්ටන් මීටර් දෙකක ප්‍රතිදාන කාර්යයක් අපි කොස්සට දීලා නිව්ටන් මීටර් 24ක ප්‍රතිදාන කාර්යයක් අපි කොස්සෙන් ලබා ගන්නවා 12 ගුණයක් නේ 12 ගුණයක් අපිට ලාභයි. එහෙනම් මෙන්න ප්‍රධාන කාර්යය මෙන්න ප්‍රතිදාන කාර්යය හදන්නේ මෙහෙමයි. හරි මේක අපි අඳිමු ලස්සනට හදා ගන්න. ඊට පස්සේ ගණන් කීපයක් හදමු වැඩේ ගොඩ. හරි පටන් ගන්න. කියන්නේ සරල යන්ත්‍රයට අප ලබා දෙන කාර්ය සරල යන්ත්‍රයට අප ලබා දෙන කාර්ය එහෙමද? හරි මං ඉවරොත් එහෙම කරන්න. නෑ මං ඉන්වයිට් ලින්ක් එක දෙන්නේ නැත්තේ. එතකොට ඕන කෙනෙක්ට හරි බලමු මේ. හරි. යටින් ලියන්න. සරල යන්ත්‍රයකට අප ලබා දෙන කාර්ය ප්‍රධාන කාර්යයයි. සරල යන්ත්‍රයකට අප ලබා දෙන කාර්ය ප්‍රධාන කාර්යයයි. ප්‍රධාන කාර්යයයි. සරල යන්ත්‍රයකට අප ලබා දෙන කාර්ය ප්‍රධාන කාර්යයයි. රූල කැත ඇරලා සරල යන්ත්‍රයකින් අපට ලැබෙන කාර්ය සරල යන්ත්‍රයකින් අපට ලැබෙන කාර්ය මොකද්ද? ප්‍රතිදාන කාර්යයයි. ප්‍රතිදාන කාර්යයයි. ප්‍රතිදාන කාර්යයයි.
අපි ඉක්මන් කරමු. හරි. මෙතන නිව්ටන් මීටර් එකක් කියලා කියන්නේ ජූල් එකයි. ඒකින්ද මෙතන අපිට ඕන ලියන්න පුළුවන් කොහමද 2යි ජූල් කියලා. මෙතන ලියන්න පුළුවන් කොහමද 24යි ජූල් කියලා. මොකද කාර්ය ප්‍රමාණයම අන්තර්ජාතික ඒකකය නිව්ටන් මීටර් නෙවෙයි ජූල්. හරි වෙන පාට බෑනේ කියලා ලියමු. වෙන පාට බෑනේ කියලා ලියන්න. කාර්ය ප්‍රමාණය මනින ලියන්න. කාර්ය ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය වන්නේ කාර්ය ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය වන්නේ මොකද්ද මේ J නේ J ජූල්ය J ජූල්ය ඒ කියන්නේ J මේක ලියා ගන්න මේක ලියා ගන්න මේක ලියා ගන්න 1යි නිව්ටන් මීටර් කියලා කියන්නේ 1යි ජූල් ඔන්න මොක ලියා ගන්න නේ මේ ලෝකේ කාර්යක්ෂමතාවයේ 100%ක් වෙන්න බෑ ඊට වඩා අඩු වෙන්න ඕන නේ අපි බල්බ් එකකටත් එහෙමනේ මේ බලන්නකෝ අපි බල්බ් එකකට ජූල 20ක ශක්තියක් දුන්නොත් හරිද මේ විදුලිය දුන්නොත් ඒකෙන් ජූල කීයද අවුට් වෙන්නේ සාමාන්‍ය ජූල 15ක් තමයි ආලෝකේ බවටපත් වෙන්නේ ආලෝකය බවටපත් වෙන්නේ ඉතුරු ජූල 5ම හානි වෙනවා තාපයේ විදියට එන කාර්යක්ෂමතාවයේ 100%ක් වෙන්නේ නැහැ ඕනම උපකරණයකට දැන් ටීවී එක උනක් බලන්නකෝ යා ටීවී එක පුතේ රත් වෙනවා ඉතින් අපි ලබා දෙන විදුලියෙන් හානි වෙලා තියෙනවා තාපයේ විදියට ෆෑන් එකත් රත් වෙනවා බල්බ් එකත් රත් වෙනවා ඉතින් අපි ලබා දෙන ශක්තිය මුළුමනින්ම ප්‍රයෝජනවත් විදියට පරිවර්තනය වෙන්නේ නැහැ අපතේ යමක් සිදු වෙනවා ඔව් ඒක නිසා තමයි අපි මෙතන කාර්යක්ෂමතාවයක් හොයනවා උපකරණයක මොකද 100%ක් කාර්යක්ෂම උපකරණ මේ ලෝකේ නැති හින්දා ඔන්න හරිද අපි හදමු ගානක් මෙන්න ඉස්සර වෙලා මම ඔයාලට කියනවා කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන් සමීකරණ දෙකක් තියෙනවා කාර්යක්ෂමතාවය අපිට හොයන්න පුළුවන් සමීකරණ දෙකක් අපි ඔයාලට උගන්වනවා ඒ සමීකරණ දෙක මෙන්න ඒ තමයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රදාන කාර්ය ගුණ කිරීම 100%. ඇයි මේක එන්නේ පුතේ ප්‍රතිශතයක් විදියට. එහෙම නැත්නම් අපිට කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන් අපිට කොහමද යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. ඔන්න මෙන්න ක්‍රම දෙක. දැන් ඔයා දන්නවා ප්‍රතිදාන කාර්ය ප්‍රදාන කාර්යයෙන් බෙදලා 100% ගුණ කරන්න. එහෙම නැත්නම් යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයෙන් බෙදලා 100%ෙන් ගුණ කරන්න. මේ කොහොම කරත් අපිට ලැබෙන්නේ කාර්යක්ෂමතාවය යම් සරල උපකරණයක මොකද 100%ට එහා ඒ කියන්නේ 100 අංග සම්පූර්ණම සරල යන්ත්‍ර මේ ලෝකේ තියෙන්න බෑ. දැන් විල්බැරෝක උනත් පුතේ අපි බඩු පටවන් යනකොට කිරි සද්දයක් යනවා. ඒ කියන්නේ අපි ලබා දෙන ශක්තිය හානි වෙනවා දණීය විදියට. ටීවී එකත් එහෙමයි. දැන් ඔයාගේ ෆෝන් එක බලන්න රත් වෙනවනේ. ඇයි විදුලිය පත් වෙනවා තාපයේ බවට. ඒ කියන්නේ අපි ලබා දෙන විදුලිය අපි ෆෝන් එකෙන් පුතේ තාපය බලාපොරොත්තු වෙනවද? නැහැ. හැබැයි ෆෝන් එක රත් වෙනවා. ඒ හැටියේ. ඒ කියන්නේ 100%ක් අපි ලබා දෙන විදුලිය එයා ට්‍රාන්ස්ලේට් කරගන්නේ නැහැ. ඒ කියන්නේ පරිවර්තනය කරගන්නේ නැහැ. අපිට ඕන ප්‍රයෝජනවත් ශක්තිය විදියට
තාපයේ විදියට හරි ධනිය විදියට හරි නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකට යා ශක්තිය හානි කරගන්නවා. එහෙනම් අපි යන්ත්‍රයක කාර්යක්ෂමතාවය හොයන්න ඕන මෙන්න මේ ක්‍රම දෙක මගින්. අපි යටින් ලියමු. ලියන්න. යන්ත්‍රයක කාර්යක්ෂමතාවය පහත සමීකරණ මගින් යන්ත්‍රයක කාර්යක්ෂමතාවය පහත යන්ත්‍ර මගින් පහත සමීකරණ මගින් සෙවීම සිදු කරයි. හරි මේක අඳින්න. මෙන්න. හරිනේ. කාර්යක්ෂමතාවය සොයන්න. මේ දෙවන ගණේ ලීවරයක් නේ. මේ ලීවරේ කාර්යක්ෂමතාවය සොයන්න. පටන් ගන්න. පුතේ අපෙන් අහනවා කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන් කොහොමද අපිට හොයන්න පුළුවන්? යාන්ත්‍ර වාසිය බෙදීම් ප්‍රවේග අනුපාතය. මම ලියන්නම් මෙහෙම. මෙන්න මේ යාන්ත්‍ර වාසිය සමානයි මොකද්ද? භාරය බෙදීම ආයාසය. කීයද? භාරය කීයද? 400යි. ආයාසය කීයද? 200යි. උත්තරේ කීයද? 2යි. ඔන්න. යාන්ත්‍ර වාසිය හෙව්ව 2යි. හරිනේ? හරි. මම කෙටියෙන්ම ගන්නම් මෙතන ප්‍රවේග අනුපාතයත් ගන්නම් මෙහෙම. මෙන්න ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය එනවා මොකද්ද පුතේ? ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය කීයද? මේ මම ඕන සමීකරණය ලියන්නම්. ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. ඔන්න. මට කියන්න ආයාසයේ විස්ථාපනය කීයද? පුතේ ආයාසයේ විස්ථාපනය මීටර් 2යි. 2 මීටර් බෙදීම භාරයේ විස්ථාපනය 1 මීටර්. උත්තරේ කීයද එන්නේ? 2යි. අන්න යාන්ත්‍ර වාසියත් 2යි ප්‍රවේග අනුපාතයත් 2යි. දැන් අපෙන් අහන්නේ කාර්යක්ෂමතාවය. එහෙනම් ලියනවා මෙතනින් කාර්යක්ෂමතාවය සමානයි කවුද මේ? සමානයි මොකද්ද? යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. කෝස් මේ සිද්මි 100% අමතක කළානේ. ප්‍රවේග යාන්ත්‍ර වාසිය කීයද? යාන්ත්‍ර වාසිය 2යි. බෙදීම ප්‍රවේග අනුපාතය කීයද? 2යි. ගුණ කිරීම 100%. ඔන්න. දැන් මේ දෙකට මේ දෙක අයින් වුණා 100%යි කාර්යක්ෂමතාවය. ඔන්න. බලන්න මොකක් හරි අවුලක් තියෙනවනම්. හරි. වැරදි කට්ටිය හදා ගන්න බලන්න. හරිද බලන්න. දැන් මෙතෙන්ට ගමු අපි. මෙහි ඔන්න ප්‍රධාන කාර්යය හරි. එහෙනම් ප්‍රතිදාන කාර්යය හොයමු දැන්. ප්‍රතිදාන කාර්ය සමානයි මොකද්ද? භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. භාරයේ විස්ථාපනය. මට කියන්න භාරය කීයද? 400යි නිව්ටන්. විස්ථාපනය පුතේ 1 මීටර්. උත්තරේ 400යි නිව්ටන් මීටර් නෙමෙයි ජූල. ඔන්න. දැන් ඔයාලා තේරෙනවා මොකද්ද? ප්‍රධාන කාර්යය සමානයි ප්‍රධාන කාර්යය සමානයි. දැන් යාන්ත්‍ර වාසිය හොයන්නේ කොහොමද? වැරදුනා. කාර්යක්ෂමතාවය හොයන්නේ කොහොමද? හරි. මම මෙතනින් එකක් මකනවා මට ඉඩ ඕන හින්දා හොඳ. දෙවට මතකයි. ඔන ප්‍රධාන කාර්යයක් ආවද? sorry. ප්‍රධාන කාර්යයක් ආවද? 400යි ජූල ආවා. ප්‍රධාන කාර්යයක් ආවද?
400යි ජූල් ආවා. දැන් මොකක්ද අපෙන් අහන්නේ? අපෙන් අහන්නේ කාර්යදක්ෂතාවය. හොයන්නේ කොහොමද? ප්‍රතිදාන කාර්ය බෙදීම නේ? ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රදාන කාර්ය. එහෙනම් කාර්යදක්ෂතාවය හොයමු. කොහොමද හොයන්නේ? ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රදාන කාර්ය. ඔන්න. ප්‍රතිදාන කාර්ය කීයද පුතේ? මේ ප්‍රතිදාන කාර්ය ජූල ගුණ කිරීම 100%. අනිවාර්යයෙන්ම. හරි ප්‍රතිදාන කාර්ය කොච්චරද? ප්‍රතිදාන කාර්යය කියලා කියන්නේ සරල යන්ත්‍රය අපිට දෙන කාර්යය. කීයද? 400යි. බෙදීම. ප්‍රදාන කාර්ය කීයද? 400යි. ගුණ කිරීම 100%. එහෙනම් මෙයාට මෙයා අයින් කරා පුතේ ඒත් 100%යි. එන ගාන හරි. ඔන්න. එහෙනම් කොහොම වුණත් අපිට ගාන හදන්න